21 පිටුව දෙවනි රෝමන් අංක 7 රෝමන් අංක 2. පුතේ පෙළන 27 පිටුවට 7 වෙනි පස්ස රෝමන් අංක 2 තියෙන්නේ. භාණ්ඩයක් හා නීච භාණ්ඩයක් අතර වෙනස. පුතේ ආර්ථික විද්‍යාවේ භාණ්ඩ නීච භාණ්ඩ කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ බලන්න. භාණ්ඩයක් කියන්නේ මේක. භාණ්ඩ. උදාහරණ ගත්තොත් කිරිපිටි පාන් සහල් ගෑස් නේද? හිග භාණ්ඩ ටිකක් ලියවෙනවා නේද? ගෑස් සිමෙන්ති පොත්පත් මේව තමයි භාණ්ඩ කියන්නේ. මොනවද භාණ්ඩ කියන්නේ? කිරිපිටි පාන් පොත්පත් සහල් ගෑස් සිමෙන්ති. මේවයින් අපිට ලැබෙනවා පුතේ මොකක්ද? තෘප්තියක්, උපයෝගීතාවක්. තෘප්තියක්, උපයෝගීතාවක්. මේවයින් ලැබෙනවා මොකක්ද පුතේ? තෘප්තියක්, උපයෝගීතාවක්. හරිද? තෘප්තියක්, උපයෝගීතාවක් ලැබෙනවා. එහෙනම් අපි කියනවා පාරිභෝගික අවශ්‍යතා උවමනා ඉටුවන තෘප්තියක්, උපයෝගීතාවක් ලැබෙන දේවල් වලට භාණ්ඩ කියලා කියනවා. මොනවද කියන්නේ? පාරිභෝගික අවශ්‍යතා උවමනා ඉටුවන තෘප්තියක්, උපයෝගීතාවක් ලැබෙන දේවල් වලට අපි කියනවා පුතේ ලැබෙන දෑ භාණ්ඩ වේ. භාණ්ඩ වලින් පුතේ අපේ අවශ්‍යතාව උවමනා ඉටු වෙනවා, තෘප්තියක් ලැබෙනවා. තොර මොනවද මේ නීච භාණ්ඩ කියලා කියන්නේ? මොනවද මේ නීච භාණ්ඩ කියලා කියන්නේ? නීච භාණ්ඩ. මොනවද නීච භාණ්ඩ කියන්නේ? මෙන්න උදාහරණ ටික බලන්න පුතේ හොඳට. මොනවද උදාහරණ? කසල, වෛරස්, COVID-19 වගේ, කොරෝනා වගේ වෛරස්, වල් පැලෑටි, පරිගණක වෛරස්, කසල, වල් පැලෑටි, පරිගණක වෛරස්, රෝගකාරක විස බීජ, පිලිස්සුණු විදුලි බුබුලක්, පරිසර දූෂණය, ඔන්න ඕවට කියනවා පුතේ නීච භාණ්ඩ. මේවට නමක් කියන මොකක්ද කියනවා? නීච භාණ්ඩ. මොනවද? කසල, වෛරස්, වල් පැලෑටි, පරිගණක වෛරස්, රෝගකාරක විස බීජ, පිලිස්සුණු විදුලි බුබුලක්, පරිසර දූෂණය, මඩ සහිත පාරවල්, මේවට අපි නමක් කියනවා නීච භාණ්ඩ. ඇයි නීච භාණ්ඩ කියන්නේ? මෙන්න පුතේ කතාව. හරිද? නීච භාණ්ඩ. මේවයින් ලැබෙන්නේ පුතේ අතෘප්තියක්, උපයෝගීතාව විරුද්ධ වචනේ අනුපයෝගීතාව. බලන්න, තෘප්තියක්, උපයෝගීතාවක් ලැබෙන ඒවා භාණ්ඩ. අතෘප්තියක්, අනුපයෝගීතාවක් ලැබෙන ඒවා නීච භාණ්ඩ. බලන්න, කසල ගොඩකින් අපිට ලැබෙන්නේ අතෘප්තියක්. දැන් පුතා ඉස්කෝලේ ගිහින් එනකොට අම්මා ගෙදර තියෙන
කසල ගොඩක් පොල් රොඩුයි පොල් මුඩ්ඩයි එළවලු කෑලි ඔක්කොම ගෙනල්ලා පුතාගේ මේස උඩින් තියලා තියෙනවා. ඔයාට ලැබෙන්නේ තෘප්තියක්ද අතෘප්තියක්ද? ඔය ආපු ගමන් ඕ වව් කුඩු ගොඩක් මගේ මේස උඩ. එහෙම කියනවද නැත්නම් යහ වගේ නටාගෙන යනවද ගේ වටේ? ඔව් නේද? අන්න පුතේ කසල වලින් ලැබෙන්නේ අපිට අතෘප්තිය. අනුපයෝගීතාව. වෛරස් කොරෝනා වෛරසය බලන්න අපි පුදුම විදිහට පරිස්සම් වෙනවන්නේ. ගෑ පලාතක යන්නේ. වල් පෙළෑට මිදුලේ වල් පෙළෑට තියෙනකොට අතෘප්තිය. පරිගණක වෛරස් ඔබේ පරිගණකයට වෛරසයක් ගියොත් ඔබට අතෘප්තිය. හිස රදයක් නේ රයිට්. රෝගකාරක විස බීජ පිළිසුණු දුබුල පරිසර දූෂණය අතෘප්තිය මේ ඔක්කොගෙම අපිට ගේන්නේ අතෘප්තිය. එහෙනම් අතෘප්තියක් අනුපයෝගීතාවක් ගේන දේවල් නීච භාණ්ඩ. හරිද? මේ නීච භාණ්ඩ වලට බලන්න නම් නිර්වචන දෙකක් කියන්න පුළුවන් පුතේ නිර්වචන වලට. එකක් තමයි අතෘප්තිය අනුපයෝගීතාවක්. තව වචනයක් කියන්න පුළුවන්. ඍණ තෘප්තිය. මොනවද වචන තුරුත්තේ? අතෘප්තිය අනුපයෝගීතාවක් ඍණ තෘප්තිය. මොකද වචන තුර? අතෘප්තිය අනුපයෝගීතාවක් ඍණ තෘප්තිය. ලැබෙන දෑ නීච භාණ්ඩ වේ. ලැබෙන දෑ නීච භාණ්ඩ වේ. එතකොට ලැබෙන දෑ නීච භාණ්ඩ වේ. හරිද? right. ලැබෙනේම නීච භාණ්ඩ. එතකොට තව නිර්වචනයක් තියෙනවා. ඒක තමයි මෙන්න මේක. පැවතීමෙන් අතෘප්තියක්ද ඉවත් කිරීමෙන් තෘප්තියක්ද ලැබෙන දෑ නීච භාණ්ඩ. තව නිර්වචනයක් තියෙනවා. මොකක්ද මේ නිර්වචනේ? පැවතීමෙන් අතෘප්තියක්ද පැවතීමෙන් අතෘප්තියක්ද ඉවත් කිරීමෙන් තෘප්තියක්ද ලැබෙන දෑ නීච භාණ්ඩ වේ. ඇත්තනේ. හොඳට බලන්න. මේවා තියනකොට අතෘප්තියක්. මේවා තියනකොට අතෘප්තියක්. නේ? ඉවත් කළාම තෘප්තියක්. හොඳට බලන්න. කසල. ගෙදර කසල ගොඩක් තියෙනකොට අතෘප්තියක්. ඕක ගෙනිහිල්ලා ප්‍රාදේශ සභාවට දාවම තෘප්තියක්. අතුගාලා අයින් කළා තෘප්තියක්. වෛරස්. දැන් අපි කොහෙද ගමනක් ගිහින් යනකොට අපේ ඇඟේ තියෙන කොරෝනා වෛරස් නේද? අපි ස්නානය කළා ඩෙටෝල් ටිකක් දාලා පිරිසුදුනාම සැනිටයිසර් ටිකක් දාලා පිරිසුදුනාම අපිට තියෙන මොකක්ද? තෘප්තිය. වල්පැලෑටිමයි. මුදුලේ වල්පැලෑට තියෙනකොට අතෘප්තිය. වල්පැලෑටි ගලවලා මල්පැලෑට හිටෙව්වම තෘප්තිය. එහෙනම් ඒ නිර්වචනෙත් හරි. මොකද්ද? පැවතීමෙන් අතෘප්තියක්ද ඉවත් කිරීමෙන් තෘප්තියක්ද ලැබෙන දෑ නීච භාණ්ඩ වේ. right. let's get in. Leonarding මිනිස් අවශ්‍යතා උවමනා ඉටුවන මිනිස් අවශ්‍යතා උවමනා ඉටුවන මිනිස් අවශ්‍යතා උවමනා ඉටුවන තෘප්තියක් උපයෝගීතාවක්. මිනිස් අවශ්‍යතා උවමනා ඉටුවන තෘප්තියක් උපයෝගීතාවක්. මිනිස් අවශ්‍යතා උවමනා ඉටුවන තෘප්තියක් උපයෝගීතාවක්. තෘප්තියක් උපයෝගීතාවක් ලැබෙන දෑ භාණ්ඩ වේ. තෘප්තියක් උපයෝගීතාවක් ලැබෙන දෑ භාණ්ඩ වේ. මිනිස් අවශ්‍යතා උවමනා ඉටුවන තෘප්තියක් උපයෝගීතාවක් ලැබෙන දෑ භාණ්ඩ වේ.
ලැබෙන දෑ භාණ්ඩ වේ. උදාහරණ කීපයක් ලියන්න තේ සහල් සීනි පොත්පත් සහල් සීනි පොත්පත් උදාහරණ කීපයක් ලියන්න. හරිද? right. යන්න නීච භාණ්ඩ ලියන්න. ඍණ තෘප්තියක් හෙවත් අනුපයෝගීතාවක් ලබා දෙන දෑ. ඍණ තෘප්තියක් හෙවත් අනුපයෝගීතාවක් ලබා දෙන දෑ නීච භාණ්ඩ වේ. ඍණ තෘප්තියක් හෙවත් අනුපයෝගීතාවක් ලබා දෙන දෑ නීච භාණ්ඩ වේ. ඍණ තෘප්තියක් හෙවත් අනුපයෝගීතාවක් ලබා දෙන දෑ නීච භාණ්ඩ වේ. ඍණ තෘප්තියක් හෙවත් අනුපයෝගීතාවක් ලබා දෙන දෑ නීච භාණ්ඩ වේ. නැත්නම් ෂෝක් නිර්වචනයක් අපි ගමු. මොකද්ද පුතේ? පැවතීමෙන් අතෘප්තියක්ද ඉවත් කිරීමෙන් තෘප්තියක්ද ලැබෙන දෑ නීච භාණ්ඩ වේ. රත්බෑන නම් ඒක ලියන්න පුතේ. මහාචාර්යවරයාගේ නිර්වචනයක් ඒක. ලියන්න. පැවතීමෙන් අතෘප්තියක්ද ඉවත් කිරීමෙන් තෘප්තියක්ද ලැබෙන දෑ නීච භාණ්ඩ වේ. පැවතීමෙන් අතෘප්තියක්ද ඉවත් කිරීමෙන් තෘප්තියක්ද ලැබෙන දෑ නීච භාණ්ඩ වේ. උදාහරණ කීපයක් ලියාගන්න. තමන් කැමති උදාහරණ. කසල වෛරස, වල් පැලෑටි, පරිගණක වෛරස, රෝගකාරක විස බීජ, පිලිස්සුණු විදුලි බුබුලක්, පරිසර දූෂණය. බලන්න තීන්ත ඉවර වෙච්ච පෑන. මේ පෑන ලියවෙන කන් මට තෘප්තියක් ගේනවා භාණ්ඩය. තින්ත ඉවර වෙච්ච ගමන් මේක පුතේ කස වලට එකතු වෙනවා. නීච භාණ්ඩය. හරිද? right. උදාහරණ කිහිපයකට දෙයයි. හොඳයි. පොත දෙකට බෙදන්න පුතේ. එහා පැත්තට යන්න. පොත දෙකට බෙදලා වෙනස්කම් ටික ලියමු. පොත දෙකට බෙදලා වෙනස්කම් ටික ලියමු. පොත දෙකට බෙදන්න වෙනස්කම් ටික ලියමු. right.
පොත් දෙකට බෙදන්න. එක පැත්තක ලියන්න භාණ්ඩ. අනිත් පැත්තේ ලියන්න නීච භාණ්ඩ. මේ වගේ වෙනස්කම් ලියද්දි පුතේ උදාහරණ ටිකක් ඉස්සෙල්ලා ලියන්න අමතක කරන්න එපා. ආර්ථිකය මොනවා හරි දෙයක මේ වෙනස්කම් දක්වාදී උදාහරණ ටිකක් ලියන්න අමතක කරන්න එපා. පාන් පොත්පත් අයිස්ක්‍රීම් මේ පැත්තේ ලියන්න කසල වල් පැලැට right කසල වල් පැලැට right yeah කසල වල් පැලැට පුතේ පළවෙනි වෙනස පුතා දැන් දන්නු මොකක්ද තෘප්තියක් උපයෝගීතාවක් ලැබේ අතෘප්තියක් අනුපයෝගීතාවක් ලැබේ තෘප්තියක් උපයෝගීතාවක් ලැබේ අතෘප්තියක් අනුපයෝගීතාවක් ලැබේ අන්න පළවෙනි වෙනස මේවයි තෘප්තිය මේවයි අතෘප්තිය තෘප්තියක් උපයෝගීතාවක් ලැබේ අතෘප්තියක් අනුපයෝගීතාවක් ලැබේ හරිද right දෙවෙනි මිලදී ගැනීමට මුදල් වියදම් කරා මිලදී ගැනීමට මුදල් වියදම් කරා මේවායින් මිදීමට මුදල් වියදම් කරා මේවායින් මිදීමට මුදල් වියදම් කරා මිලදී ගැනීමට මුදල් වියදම් කරයි මේවායින් මිදීමට මුදල් වියදම් කරයි ඇත්තනේ පුතේ අරවයින් මිදෙන්න ගැලවෙන්න මුදල් වියදම් කරනවා ගැලවෙන්න මුදල් වියදම් කරනවා දැන් බලන්නකොද අපේ කොරෝනා වෛරස් එකෙන් ගැලවෙන්න කොච්චර සල්ලි වියදම් කරනවද මාස් දානවා සැනිටයිසර් පාවිච්චි කරනවා ෆේස් ෂීල්ඩ් දානවා නේද වල් පැලැට් තියෙනකොට කසල තියෙනකොට ඒවා අයින් කරන්න අපි සල්ලි වියදම් කරනවා පරිසර දූෂණය පරිසරය දූෂණය වෙච්ච විසඳුම් පිරිච්ච තැනකින් යද්දී අපි රෙදි කෑල්ලක් අරගෙන කන් දෙකේ ගැට ගහ ගන්න නේද ඇයි අර විසඳුම් හුස්ම ගන්න බැරි නිසා අන්න ඒ වගේ දේවල් කළා මිදෙන්න උත්සාහ කරනවා ඊළඟ ශූන්‍ය මිලේදී මෙතනදී මොකද ඉල්ලුමක් පවතී මේ පැතිරෙන්නේ ශූන්‍ය මිලේදී පවා ඍණ ඉල්ලුමක් පවතී ශූන්‍ය මිලේදී පවා ඍණ ඉල්ලුමක් පවතී ශූන්‍ය මිලේදී පවා ඍණ ඉල්ලුමක් පවතී ඉල්ලුමක් පවතී අනිත් පැත්තේ ලියනවා ශූන්‍ය මිලේදී පවා ඍණ ඉල්ලුමක් පවතී ශූන්‍ය මිලේදී පවා ඍණ ඉල්ලුමක් පවතී ඉල්ලුමක් පවතී අනිත් පැත්තේ මොකක්ද තියෙන්නේ ශූන්‍ය මිලේදී පවා ඍණ ඉල්ලුමක් පවතී ශූන්‍ය මිලේදී පවා ඍණ ඉල්ලුමක් පවතී හරිද පුතේ right හොඳයි හොඳ උස්මක් ගන්න වගු වහල ඉවර කරා බලන්න ඊළඟ ප්‍රශ්නේ වගු වහන ලස්සනට
ඔන්න නීච භාණ්ඩ ගැන ඔච්චරයි දැනගන්න ඕනේ. හොඳයි. ඊළඟ අහනවා පුතේ මොකක්ද? නිදර්ශන යොදා ගනිමින් ආර්ථික භාණ්ඩයක් සහ ආර්ථික නොවන භාණ්ඩයක් අතර වෙනස පැහැදිලි කරන්න. නිදර්ශන යොදා ගනිමින් භාණ්ඩයක් හා ආර්ථික භාණ්ඩයක් අතර වෙනස පැහැදිලි කරන්න. ආර්ථික භාණ්ඩයක් හා ආර්ථික නොවන භාණ්ඩයක් අතර වෙනස පැහැදිලි කරන්න. හරිද? right. ඉස්සෙල්ල පුතේ අපි ආර්ථික භාණ්ඩේ ආර්ථික නොවන භාණ්ඩේ අතර වෙනස්කම් ටික සියල්ල සාකච්ඡා කරමු නිර්වචනෙත් එක්ක. මෙන්න මෙහෙමයි පුතේ මිනිස්සුන්ගේ මෙහෙමයි උනේ. දැන් මම මුලට වෙන්නම්කෝ. මේ අපි අවට තියෙන ද්‍රව්‍ය කොටස් දෙකකට බෙදුවා. එකක් නීච භාණ්ඩ. අනිත් එක භාණ්ඩ. නේද? මේ අපි අවට තියෙන ද්‍රව්‍ය දේවල් හරිද? මිනිසාගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච ද්‍රව්‍ය කොටස් දෙකකට බෙදුවා. මොකද කොටස් දෙක? නීච භාණ්ඩයි භාණ්ඩ. දැන් මේ භාණ්ඩ පුතේ නැවත කොටස් දෙකකට බෙදුවා. මොකක්ද? ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩ. හරිද? ඒතර බලන්න හොඳට භාණ්ඩ නැවත කොටස් දෙකකට බෙදෙනවා. මොකද කොටස් දෙක? ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩ. එහෙනම් මතක තියාගන්න. අපේ ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙච්ච අපි පාවිච්චි කරන දේවල් කොටස් දෙකකට බෙදෙනවා. භාණ්ඩයි නීච භාණ්ඩ. අතෘප්තිය තෘප්තිය. මේ භාණ්ඩ පුතේ ඊට පස්සේ කොටස් දෙකකට බෙදෙනවා. මොකද කොටස් දෙක? ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ. පැහැදිලිද? right. දැන් අපි ඕක පුළුල්ව සාකච්ඡා කරමු. පුතේ ආර්ථික භාණ්ඩ කියන්නේ මේ පැත්තට දාමු ආර්ථික භාණ්ඩ. මේ පැත්තට දාමු ආර්ථික නොවන භාණ්ඩ. ආර්ථික නොවන භාණ්ඩ. ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩ. හරිද? right. උදාහරණ තමයි පුතේ මෙන්න. හාල්, පිටි, පොත්පත්, පාන්. මොනවද පුතේ ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ? මෙන් හිරු එළිය, වාතය, වර්ෂා ජලය. හිරු එළිය, වාතය, වර්ෂා ජලය. මොනවද ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ? හිරු එළිය, වාතය, වර්ෂා ජලය. හරිද? right. දැන් මම පුතේ වෙනස්කම් ටික පෙන්වන්න ටට්ටක් ගන්න. පුතේ මේ ආර්ථික සම්පත්වල තියෙන ලක්ෂණය තමයි පළවෙනි එක. මොකක්ද කියනවා? සම්පත් පිරිවැය. සම්පත් පිරිවැය දරා ඇත. මේ ආර්ථික භාණ්ඩ හදන්න පුතේ සම්පත් පිරිවැයක් ගන්න. ලියන්න බමුකුත් බලාගෙන ඉන්න. සම්පත් පිරිවැයක් ගන්න. ඒ කියන්නේ හිග සම්පත් පාවිච්චි කරනවා. සම්පත් පිරිවැයක් කරනවා. ඒ කියන්නේ හිග සම්පත් පාවිච්චි කරනවා. හැබැයි හිරු එළිය, වාතය, වර්ෂා ජලයට පුතේ සම්පත් පිරිවැයක් නොදරයි. මේ හිරු එළිය, වාතය, වර්ෂා ජලයට පුතේ කවුරුත් වියදමක් දරන්නේ නැහැ. එහෙනම් ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ මොනවද? ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ මේ හිරු එළිය, වාතය, වර්ෂා ජලය. නේද?
තොර මේවට සම්පත් පිරිවැයක් දැරීමක් සිදු වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඊළඟ ආවස්තික පිරිවැයක් පවතී. ආවස්තික පිරිවැයක් දරයි. ආවස්තික පිරිවැයක් නැත. ආවස්තික පිරිවැයක් නැත. පුතේ මේ බලන්න හොඳට. මෙන්න මේ භාණ්ඩ හදන්න හිග සම්පත් පාවිච්චි කරනවා. මේ භාණ්ඩ හදන්න හිග සම්පත් පාවිච්චි කරනවා. නේද? හිග සම්පත් පාවිච්චි කරනකොට පුතේ අනිවාර්යෙන්ම ආවස්තික පිරිවැයක් හටගන්නවා. හිගකම තේරීම ආවස්තික පිරිවැය. දැන් ඇට්ලස් මුදලාලි මේ පෑන හදපු නිසා එයාට මේ සම්පත් ටික පාවිච්චි කරලා පොතක් හදන්න දෙවිච්ච අවස්ථාවක් නැති වුණා. ඇට්ලස් මුදලාලිට මේ පෑන හදපු නිසා එයාට මේ සම්පත් ටික දාලා පොතක් හදන්න දෙවිච්ච අවස්ථාව නැති වුණා. ආවස්තික පිරිවැයක් තියෙනවා. ඇට්ලස් මුදලාලිට මේ තින්ත කුප්පිය හදපු නිසා ගම් කුප්පියක් හදන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. එහෙනම් පුතේ ආර්ථික සම්පත් වලට හිග සම්පත් පාවිච්චි කරන ආර්ථික භාණ්ඩවලට හිග සම්පත් පාවිච්චි කරන ඒ නිසාම හටගන්නවා පුතේ මොකක්ද? ආවස්තික පිරිවැයක් හටගන්නවා. හැබැයි මේවට පුතේ ආවස්තික පිරිවැයක් නෑ. මේවා නිෂ්පාදනයට ආවස්තික පිරිවැයක් ඇත්තෙත් නෑ. මේවා පාවිච්චි කරන්න ගියාම ආවස්තික පිරිවැයක් ඇත්තෙත් නෑ. අසීමිතව තියෙනවා. මේ සම්පත් පිරිවැයක් දැරීමක් මුකුත් ඇත්තේ නෑ. ආවස්තික පිරිවැයක් නෑ. ඊට පස්සේ ආර්ථික භාණ්ඩ උවමනාවට සාපේක්ෂව හිගයි. උවමනාවට සාපේක්ෂව හිගයි. මේ පැත්තේ පුතේ උවමනාවන්ට සාපේක්ෂව අසීමිතයි. උවමනාවන්ට සාපේක්ෂව අසීමිතයි. උවමනාවන්ට සාපේක්ෂව හිගයි. උවමනාවන්ට සාපේක්ෂව අසීමිතයි. මේව ඉතාම හිගයි. බලන්න කඩවල් වල දාලා ඉබියතුරු දාලා ලොක් කරලා නේද තියෙන්නේ සීමිතයි. හැබැයි මේවා ආර්ථික නොවන භාණ්ඩ අසීමිතයි. කිසිම අඩුවක් මුකුත් ඇත්තේ නැහැ. ඕන තරම් තියෙනවා. ඕන තරම් පුළුවන්. ඕන තරම් තියෙනවා. තව ලක්ෂණයක් මම කියනවා. නිෂ්පාදකයෙකු සිටි. නිෂ්පාදකයෙකු සිටි. නිෂ්පාදකයෙකු සිටි. හැබැයි මේවේ නිෂ්පාදකයෙක් ඉන්නවද? නැහැ. නිෂ්පාදකයා කවුද? ස්වභාවදා. මේ පැත්තේ අපි ලියමු. ස්වභාව ධර්මයේ නිෂ්පාදකයෙක්. ස්වභාව ධර්මයේ නිෂ්පාදනය. මේක ස්වභාව ධර්මයේ නිෂ්පාදනය. මේවා නිෂ්පාදකයෙක් ඉන්නවා අරක ස්වභාව ධර්මයේ නිෂ්පාදනය. මේ පැත්තේ නිෂ්පාදකයෙකුගේ තීරණයක් මත බිහි. නිෂ්පාදකයෙකුගේ තීරණයක් මත බිහි. නිෂ්පාදකයෙකුගේ තීරණයක් මත බිහි. මේ පැත්තේ උනේ නිෂ්පාදකයෙකුගේ තීරණයක් මත බිහි. නිෂ්පාදක තීරණ මත බිහි. නිෂ්පාදකයෙකුගේ තීරණයක් මත බිහි. හැම ආර්ථික භාණ්ඩයකම කොහේ හරි නිෂ්පාදකයෙකුගේ තීරණයක් මත බිහි. මේ පැත්තට ඇවිල්ලා ලියමු.
සොබා දහමේ තීරණයකට වී. සොබා දහමේ තීරණයකට වී. සොබා දහමේ තීරණයකට අනුව බිහිවි. සොබා දහමේ තීරණයකට අනුව බිහිවි. ඔය කොහොම ටික වෙනස්සම් පිළිලා මොකද? ඊළඟ නිෂ්පාදන ක්‍රියාවලියක් ඇත. නිෂ්පාදන ක්‍රියාවලියක් ඇත. අනිත් පැත්ත මොකක්ද තියෙන්නේ? නිෂ්පාදන ක්‍රියාවලියක් නැත. නිෂ්පාදන ක්‍රියාවලියක් නැත. අවුව වැස්සට නිෂ්පාදන ක්‍රියාවලියක් නෑ. ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකක් නෑ. ඊළඟ පෞද්ගලිකව හිමි කරගත හැක. පෞද්ගලිකව හිමි කරගත හැක. පෞද්ගලිකව හිමි කරගත හැක. අනෙක් පැත්තට යනවා. පෞද්ගලිකව හිමි කරගත නොහැක. පෞද්ගලිකව හිමි කරගත නොහැක. right. පුතේ පොත් මෙහාසීනි පිටිපරි පෞද්ගලිකව හිමි කරගන්න පුළුවන්. හැබැයි හිරු එළිය වාතය මේ ඉර එළිය පොඩ්ඩ මගේ මේ වැහි විතර පොඩ්ඩ මගේ මේ වාතය පොඩ්ඩ මගේ එහෙම කියලා වෙන් කරගන්න බෑ. ඊළඟ තේරීමක් ඇත. තේරීමක් නැත. පුතේ හාසීනි පිටිපරෙක්කු ගන්න ගියාම තෝරනු කොච්චරවත් තෝරනු නේද? හාසීනි පිටිපරෙක් භාග කැකුළුද සුදුද නේ ඇඳුමක් ගන්න කියලා කොච්චර තෝරනවද? නේ මුදලාලි බයිනකම් අපි තෝරනවා. අදිනෝ තෝරනවා. ඊවස්සේ හැබැයි මේවා හිරු එළිය වාතයේ වර්ෂාජනේ තෝරන්නේ නැහැ. කවදාවත් පුතා කියලාදී අපි අර ඈත මුල්ලකට ගිහින් හුස්ම ගමු. එතන හුස්ම හොඳයි. නේද? එහෙම කියනවද? අපි මුහුදු වෙරළට ගිහින් කියනවද? මෙතනට වඩා ආවුව අතන හොඳයි අපි අර අතනට ගිහින් ආවුව තපිමු. නේද? තව කියනවද මෙතෙන්ට වඩා අර වැටකීය පඳුර පල්ලෙම හුස්ම හොඳයි අපි එතන මුල්ලටම ගිහින් හුස්ම ගමු. එහෙම කියලා තෝරනවද? එහෙම තෝරන්නේ. ඔක්කොම එක. පැහැදිලිද? right. පුතේ අපි ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ ගැන කතා කරන්න කලින් අර නෝට්ස් වලට ගිහිල්ලා පොතේ අවසාන පිටුවත් තියෙන නෝට් කියලා මෙන්න මේක දාගන්න. එතකොට ටක් ගාලා ඔක්කොම ටික වැටෙනවා. මම ටක් ගාලා ආයෙත් සැරයක් කියමු පුතේ කට්ටිය එක්ක. කට්ටිය එක්ක ආයෙත් සැරයක් කියමු. උදාහරණ ටික දෙනවා. හාසීනි පිටිපරෙක්කු හිරු එළිය වාතයේ වර්ෂා ජලය. සම්පත් පිරිවැයක් දරා ඇත. සම්පත් පිරිවැයක් නොදරයි. ආවස්තික පිරිවැයක් දරයි. ආවස්තික පිරිවැයක් නැත. උවමනාවන්ට සාපේක්ෂව හිගයි. උවමනාවන්ට සාපේක්ෂව අසීමිතයි. නිෂ්පාදකයෙකු සිටි ස්වභාව ධර්මයේ නිෂ්පාදනයකි. නිෂ්පාදන තීරණයක් මත බිහිවේ. සොබාදහමේ තීරණයකට අනුව බිහිවේ. නිෂ්පාදන ක්‍රියාවලියක් ඇත. නිෂ්පාදන ක්‍රියාවලියක් නැත. පෞද්ගලිකව හිමි කරගත හැක. පෞද්ගලිකව හිමි කරගත නොහැක. තේරීමක් ඇත. තේරීමක් නැත. පුතේ අන්තිම පිටුවේ තියෙනවනේ නෝට්ස් කියලා. අනේ නෝට් කියන තැන මේක දාන්න. ඊට තියද මොන්ද එතන දැන්. ඒව නැත්නම් මේ පිට කවර වුණක් කවන්නේ දාගන්න. තැනක දාගන්න. ඔක්කොම ටික මතක් වෙනවනේ පුතේ එතකොට. රයිට් ලස්සන දාගන්න.
හරි. හොඳයි. දැන් පුතේ එන්න අපේ ප්‍රශ්නේ ළඟට. මොකද අපි ප්‍රශ්නේ අහන්නේ බලන්න හොඳට. හොඳ ප්‍රශ්න බලන්න. නිදර්ශන යොදා ගනිමින් ආර්ථික භාණ්ඩයක් සහ ආර්ථික නොවන භාණ්ඩයක් නිර්වචනය කරන්න. හඳුන්වන්නේ ආයන 22 පිටුවේ ආයන. නිදර්ශන යොදා ගනිමින් ආර්ථික භාණ්ඩයක් economic goods and non economic goods හඳුන්වන්න. පොතේ මතක තියාගන්න හොඳට. මෙන්න මේ පළවෙනි ලක්ෂණ තුන දාලා නිර්වචනය කරන්න. මොකද කියන්නේ? පළවෙනි ලක්ෂණ තුන දාලා නිර්වචනය කරන්න. ඒකයි අවවාද. මොකද පළමු ලක්ෂණ තුන දාලා නිර්වචනය කරන්න. මොකද පළවෙනි ලක්ෂණ තුන? මෙන්න මේ. හරිද? පුතා කැමති විදියට නිර්වචනය කරන්න. හැබැයි මෙන්න මේ ලක්ෂණ තුන අන්තර්ගත කරන්න. මොකක්ද පුතේ? ආර්ථික භාණ්ඩයක් කියන්නේ සම්පත් පිරිවැයක් දරා ආවස්තික පිරිවැයක් දරා නිපදවා ගන්නා උවමනාවන්ට සාපේක්ෂව හිගකමකින් යුක්ත භාණ්ඩ වේ. ආයේ මොකක්ද? සම්පත් පිරිවැයක් දරා ආවස්තික පිරිවැයක් දරා නිපදවා ගන්නා උවමනාවන්ට සාපේක්ෂව හිගකමකින් යුක්ත භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. උවමනාවන්ට සාපේක්ෂව හිගකමකින් යුක්ත භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. මේ පැත්තේ සම්පත් පිරිවැයක් දැරීමකින් තොරව ආවස්තික පිරිවැයක් දැරීමකින් තොරව ලැබෙන උවමනාවන්ට සාපේක්ෂව අසීමිතව පවතින භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ. ප්‍රධාන ලක්ෂණ තුන ඇමුණුවා නිර්වචන ලියුවා. සම්පත් පිරිවැයක් දැරීමක් සිදු නොවන ආවස්තික පිරිවැයක් දැරීමක් සිදු නොවන උවමනාවන්ට සාපේක්ෂව අසීමිතව සියන උවමනාවන්ට සාපේක්ෂව අසීමිතව තියෙන භාණ්ඩවලට කියනවා පුතේ නමක් ආර්ථික නොවන භාණ්ඩ. හරිද? right. ලියමු. ආර්ථික භාණ්ඩයක් ලියන්නේ සම්පත් පිරිවැයක් දරා සම්පත් පිරිවැයක් දරා සම්පත් පිරිවැයක් දරා සම්පත් පිරිවැයක් දරා ආවස්තික පිරිවැයක් දරා සම්පත් පිරිවැයක් දරා ආවස්තික පිරිවැයක් දරා නිපදවා ගන්නා සම්පත් පිරිවැයක් දරා ආවස්තික පිරිවැයක් දරා නිපදවා ගන්නා උවමනාවන්ට සාපේක්ෂව හිගකමකින් යුක්ත භාණ්ඩ උවමනාවන්ට සාපේක්ෂව හිගකමකින් යුක්ත භාණ්ඩ
ඌමනාවන්ට සාපේක්ෂව හිගකමකින් යුක්ත භාණ්ඩ ඌමනාවන්ට සාපේක්ෂව හිගකමකින් යුක්ත භාණ්ඩ ඌමනාවන්ට සාපේක්ෂව හිගකමකින් යුක්ත භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. ඌමනාවන්ට සාපේක්ෂව හිගකමකින් යුක්ත භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. හරිද? රයිට්. මේ සම්පත් පිරිවැයක් දරා නිපදවා ගන්නා ආවස්තික පිරිවැයක් දර සහිත ඌමනාවන්ට සාපේක්ෂව හිගකමකින් යුක්ත භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. ආර්ථික නොවන භාණ්ඩ ගන්න නිර්වචන ලියන්න පුතේ. මේ පළවෙනි ලක්ෂණ තුන අමනනවා ලියන්න. සම්පත් පිරිවැයක් දැරීමකින් තොරව සම්පත් පිරිවැයක් දැරීමකින් තොරව සම්පත් පිරිවැයක් දැරීමකින් තොරව ආවස්තික පිරිවැයක් දැරීමකින් තොරව සම්පත් පිරිවැයක් දැරීමකින් තොරව ආවස්තික පිරිවැයක් දැරීමකින් තොරව සම්පත් පිරිවැයක් දැරීමකින් තොරව ආවස්තික පිරිවැයක් දැරීමකින් තොරව උවමනාවන්ට සාපේක්ෂව අසීමිතව පවතින උවමනාවන්ට සාපේක්ෂව අසීමිතව පවතින උවමනාවන්ට සාපේක්ෂව අසීමිතව පවතින උවමනාවන්ට සාපේක්ෂව අසීමිතව පවතින භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ. උවමනාවන්ට සාපේක්ෂව අසීමිතව පවතින භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ. උවමනාවන්ට සාපේක්ෂව අසීමිතව පවතින භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ. උවමනාවන්ට සාපේක්ෂව අසීමිතව පවතින භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ. උවමනාවන්ට සාපේක්ෂව අසීමිතව පවතින භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ. හරිද? රයිට්. හොඳ උස්මක් ගන්න. හොඳයි. යන්න. උවමනාවන්ට සාපේක්ෂව අසීමිතව පවතින භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ. රයිට්. දැන් පුතා වෙනස්කම් දන්නනේ. වෙනස්කම් නම් මෙන්න 3යි 6යි 8ක් දන්න. මං අහනවා මේ දෙකේ තියෙන සමානකම මොකක්ද? එහෙනම් වෙනස්කම් ලිව්වා, පළවෙනි ලක්ෂණ තුන මුලලා නිර්වචන ලිව්වා, ඔක්කොම හරි. වෙනස්කම් ලිව්වා, පළවෙනි දෙක තුන මුලලා නිර්වචන ලිව්වා. හරි. වෙනස්කම් දන්නව 8ක්. සමානකම් තියෙන්නේ එකයි. මොකක්ද පුතේ ඒ තියෙන සමානකම? මොකද්ද සමානකම? ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩයි අතර තියෙන සමානකම මොකක්ද? ඔව් බොහොම හොඳයි දරුවා මෙසේජ් කරුවා. මෙන්න මේ දෙකම මොකක්ද පුතේ? භාණ්ඩ. ඔව් මේ දෙකම භාණ්ඩ. මේ දෙක අතර තියෙන සමානකම මොකක්ද? මේ දෙකම භාණ්ඩ. භාණ්ඩ කියන්නේ මොකක්ද?
අවශ්‍යතා උවමනා ඉටු කරන දේවල්. හරිද? ඒතර මතක තියාගන්න. ඉතින් කොහෙද සයිඩ් එක ලියන්න? චූටියට සයිඩ් එක කොහෙද තැනක ලියාගන්න ටියුට් එකේ. ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ යන දෙකේ පවතින සමානකම දෙකෙන්ම උපයෝගීතාවක් අවශ්‍යතා උවමනා ඉටුවීමක් ඇතිවීමයි. ලියන්න. කොහෙද සයිඩ් එක ලියන්න? ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ යන දෙකේ ඇති සමානකම දෙකෙන්ම අවශ්‍යතා උවමනා ඉටු වෙමින් උපයෝගීතාවක් ලැබීමයි. අවශ්‍යතා උවමනා ඉටු වෙමින් උපයෝගීතාවක් ලැබීමයි. දෙකෙන්ම අවශ්‍යතා උවමනා ඉටු වෙමින් උපයෝගීතාවක් ලැබීම. පොඩ්ඩක් ලියන්න. ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ යන දෙකේ සමානකම දෙකෙන්ම අවශ්‍යතා උවමනා ඉටු වී උපයෝගීතාවක් ලැබීම. යන දෙකෙන්ම අවශ්‍යතා උවමනා ඉටු වී උපයෝගීතාවක් ලැබීම. අවශ්‍යතා උවමනා ඉටු වී උපයෝගීතාවක් ලැබීමයි. හරිද? රයිට්. හොඳයි. ඊළඟ ප්‍රශ්න බලන්න පුතේ. ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත්වන අවස්ථා මොනවාද? ඊට කලින් මම කියන පුතාට මෙන්න මෙහෙම එකක්. හොඳට මතක තියාගන්න මෙන්න මේ කතාව. මෙන්න මේ ලක්ෂණය වැරදි. කවුරු හරි දරුවෙක් ලිව්වොත් මෙන්න මේ ලක්ෂණය ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩයි වලට වෙනස්කමක් විදියට දරුවෙක් මෙහෙම ලියන. මිලක් ඇත. මිලක් නැත. ලිව්වොත් ඒක වැරදි බව මතක තියාගන්න. එහෙම ලක්ෂ වෙනසක් නැහැ. තරේ මතක තියාගන්න. මිලක් ඇත මිලක් නැත කියලා වෙනස්කම ලියන්න එපා. හරිද? ඒකට හේතුවක් තියෙනවා පුතේ. මම හේතුවක් කියලා මයන්කෝ. සමහර ආර්ථික භාණ්ඩ අපිට හම්බෙන්නේ නොමිලේ. මොනවද? පෙළ පොත, නිල ඇඳුම, අභ්‍යාස පොත. පෙළ පොත, නිල ඇඳුම ඒවා. හරිද? අපිට ලැබෙන්නේ නොමිලේ. නොමිලේ ලැබුණත් ඒවට සම්පත් පිරිවැයක්, ආවස්තික පිරිවැයක් රජයේ දරලාද නැද්ද? දරලා. ඒවා ආර්ථික භාණ්ඩ. එහෙනම් මතක තියාගන්න මිලක් ඇත මිලක් නැත කියලා වෙනසක් ලියාගන්න එපා. එහෙම ලියන එක වැරදි. සමහරලා ලියනවා. මොකද්ද වැරද්ද? ආර්ථික භාණ්ඩ සමහරක් පුතේ මිලක් තියෙනවා. ආර්ථික භාණ්ඩ සමහරකට මිලක් තියෙනවා. ආර්ථික භාණ්ඩ සමහරක් පුතේ අපි ගන්නේ මිලක් ගෙවලා. මේ බලන්න. ආර්ථික භාණ්ඩ සමහරක් ඒවා ගන්නේ අපි මිලක් ගෙවා. ඒ කියන්නේ මිලක් ඇත. මොනවද පුතේ? හාල්, සීනි, පිටි, පරිප්පු. නේ? ତොර මේ ආර්ථික භාණ්ඩ සමහරක් ඒවා අපි ගන්නේ මිලක් ගෙවා. මිලක් තියෙන ඒවාට. මොනවද පුතේ? හාල්, සීනි, පිටි, පරිප්පු. මේවා අපි ගන්නේ මිලක් ගෙවා. මේවට මිලක් තියෙනවා. හැබැයි සමහරක් ආර්ථික භාණ්ඩ ගන්න පුතේ අපි නොමිලේ. මිලක් ගෙවීමකින් තොරව. මොනවද? පෙළ පොත්, නිල ඇඳුම්. පෙළ පොත්, නිල ඇඳුම් මේවා.
මේවට මිලක් නෑ පුතේ මේවා නොමිලේ. ඒව නොමිලේ. එහෙනම් පුතේ අපි කියන්න ඕන මෙන්න මෙහි. සමහර ආර්ථික භාණ්ඩවලට මිලක් තියෙනවා. සමහර ආර්ථික භාණ්ඩ වලට මිලක් නෑ නොමිලේ. එහෙනම් කවුරුහරි දරුවෙක් ලිව්වොත් මිලක් ඇත මිලක් නැත කියලා වැරදි. නොමිලේ හම්බෙන මිලක් නැති ආර්ථික භාණ්ඩක් තියෙනවා. මොනවද පුතේ? පෙළපොත් නිල ඇඳුම්. නොමිලේ හම්බෙන්නේ. හැබැයි පෙළපොත් නිල ඇඳුම් වෙනුවෙන් පුතේ රජය සම්පත් පිරිවැයක් දරලා ආවස්තික පිරිවැයක් දරලා හිග සම්පත් පාවිච්චි කරනවා. පැහැදිලිද? right. එහෙනම් මිලක් ඇත මිලක් නැත කියන එක ගන්න එපා. කියවන්න පුතේ ඊළඟ ප්‍රශ්නේ. ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ බවට ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත්වන අවස්ථා. ඔව් තවත් වැදගත් කොටසක්. right. මෙන්න ආර්ථික භාණ්ඩ නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත්වන අවස්ථා. පුතේ මේ හිරු එළිය වාතය වර්ෂා ජලය මොකක්ද? හිරු එළිය වාතය වර්ෂා ජලය අපි කියනවා ආර්ථික නොවන භාණ්ඩ. මේ හිරු එළිය වාතය වර්ෂා ජලය අපි කියනවා පුතේ මොකක්ද? ආර්ථික නොවන භාණ්ඩ. ආර්ථික නොවන භාණ්ඩ. පැහැදිලිද? මේ හිරු එළිය වාතය වර්ෂා ජලය කියන ආර්ථික නොවන භාණ්ඩ උනත් පුතේ සම්පත් පිරිවැයක් දරා සම්පත් පිරිවැයක් දරා ලබාගත් විට සම්පත් පිරිවැයක් දරා ලබාගත් විට මේවා පත් වෙනෝ පුතේ මොන බවටද? ආර්ථික භාණ්ඩ බවට පත් වේ. මේවා මොන බවටද පත් වෙන්නේ? ආර්ථික භාණ්ඩ බවට පත් වේ. එහෙනම් කොහොමද කියන්නේ? හිරු එළිය වාතය වර්ෂා ජලය වගේ ආර්ථික නොවන භාණ්ඩ උනත් හිරු එළිය වාතය වර්ෂා ජලය වගේ ආර්ථික නොවන භාණ්ඩ උනත් හරි සම්පත් පිරිවැයක් දරා ලබාගත් විට ඒවා පත් වෙනෝ මොන බවටද පුතේ? ආර්ථික භාණ්ඩ බවට පත් වේ. අන්න කතාව. කොහොමද කියන්නේ? හිරු එළිය වාතය වර්ෂා ජලය වගේ ආර්ථික නොවන භාණ්ඩ උනත් පුතේ සම්පත් පිරිවැයක් දරා වියදමක් මහන්සියක් ආයාසයක් දරා වියදමක් දරා සම්පත් පිරිවැයක් දරා ලබාගත් විට ඒවා ආර්ථික භාණ්ඩ බවට පත් වේ. right. then getting හිරු එළිය වාතය වර්ෂා ජලය වැනි හිරු එළිය වාතය වර්ෂා ජලය වැනි හිරු එළිය වාතය වර්ෂා ජලය වැනි ආර්ථික නොවන භාණ්ඩ වුවද ආර්ථික නොවන භාණ්ඩ වුවද
නොවන භාණ්ඩුවද හිරුවෙලිය වාතය වර්ෂා ජලය වැනි ආර්ථික නොවන භාණ්ඩුවද සම්පත් පිරිවැයක් දරා සම්පත් පිරිවැයක් දරා සම්පත් පිරිවැයක් දරා 22 පිටුව 22 සම්පත් පිරිවැයක් දරා ලබාගත් විට සම්පත් පිරිවැයක් දරා ලබාගත් විට ඒවා ආර්ථික භාණ්ඩ බවට පත්වේ. සම්පත් පිරිවැයක් දරා ලබාගත් විට ඒවා ආර්ථික භාණ්ඩ බවට පත්වේ. සම්පත් පිරිවැයක් දරා ලබාගත් විට ආර්ථික භාණ්ඩ බවට පත්වේ. හරිද? සම්පත් පිරිවැයක් දරා ලබාගත් විට ඒවා ආර්ථික භාණ්ඩ බවට පත්වේ. සම්පත් පිරිවැයක් දරා ලබාගත් විට ඒවා ආර්ථික භාණ්ඩ බවට පත්වේ. මේ අහන්නකෝ. මෙන්න උදාහරණ ලියන්න මෙන්න. මේ බලන්න හොඳ. පළවෙනි ලියන්න තියෙන උදාහරණ. සීත රටක වැසියෙකු මෙරටට පැමිණ ලබා ගන්නා හිරුවිලි. උදාහරණ ලියන්න. සීත රටක වැසියෙකු මෙරටට පැමිණ ලබා ගන්නා හිරුවිලි. සීත රටක වැසියෙකු මෙරටට පැමිණ ලබා ගන්නා හිරුවෙලිය. අන්තිම වචනේ අයිම කියන්න කියලා අපි කියනවා. හිරුවෙලිය. සීත රටක වැසියෙකු මෙරටට පැමිණ ලබා ගන්නා හිරුවෙලිය. දැන් හරිද? right. හොඳයි. සීත රටක වැසියෙකු මෙරටට පැමිණ ලබා ගන්නා හිරුවෙලිය. ඔහුට ආර්ථික භාණ්ඩයකි. ඔහුට ආර්ථික භාණ්ඩයකි. ඔහුට ආර්ථික භාණ්ඩයකි. ඔහුට ආර්ථික භාණ්ඩයකි. මක්නිසාද ඔහු ඒ වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරයි. 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 මේ බලන්න. සීත රටක වැසියෙක් UK අපේ රටට ඇවිල්ලා මේ ලබා ගන්නා හිරුවෙලි. එයාට මොන භාණ්ඩයක්ද? ආර්ථික භාණ්ඩයක්. එයාට මොන භාණ්ඩයක්ද? ආර්ථික භාණ්ඩයක්. ඇයි මෙන්න මේ සීත රටේ වැසියා ඒ රටේ ගුවන් තොටුපළකට ගිහිල්ලා ගුවන් යානයකට නැගලා සල්ලි වියදම් කරලා අපේ රටේ නටුකායක බැහැලා මෙහි ඇවිල්ලා මහ විශාල වියදමක් කරනවා. දැන් මෙයා මේ හිරුවෙලිය භුක්ති විඳින්නේ මොනවද දරලාද? වියදමක් දරලා. වියදමක් දරලා ලබා ගත්තම
ඒවා මොන භාණ්ඩද පුතේ? ආර්ථික භාණ්ඩ. වියදමක් දරන ලබාගත් මේවා මොන භාණ්ඩද පුතේ? ආර්ථික භාණ්ඩ. පැහැදිලිද? right. දෙවෙනි උදාහරණය ගත්තේ රෝගියෙකුට සැපයන වාතය. රෝගියෙකුට සැපයන වාතය. රෝගියෙකුට සැපයන වාතය රෝගියෙකුට සැපයන වාතය රෝගියෙකුට සැපයන වාතය ඔහුට ආර්ථික භාණ්ඩයකි. රෝගියෙකුට සැපයන වාතය ආර්ථික භාණ්ඩයකි. රෝගියෙකුට සැපයන වාතය ආර්ථික භාණ්ඩයකි. ඒ වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරයි. රෝගියෙකුට සැපයන වාතය ආර්ථික භාණ්ඩයකි. ඒ වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරයි. right. ඒ වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරයි. තව බෝතල් කළ පානීය ජල බලන්න රෝගියෙකුට සැපයන වාතය චුට්ටක් කියමු. මෙන්න පහුගිය දවස්වල අපි දැක්ක මේ කොරෝනා රෝගීන්ට වාතය ඔක්සිජන් දුන්නානේ ඕටු. දැන් මොකෝ වෙන්නේ? ඔක්සිජන් ටැංකියක් ඕන, බට ඕන, නල ඕන, මේ ක්‍රියාත්මක කරන ශ්‍රමිකයෝ ඕන. මේවට සම්පත් පිරිවැයක් දරනවා. සම්පත් පිරිවැයක් දරලා තමයි හුස්ම ගන්න දෙන්නේ. ආර්ථික භාණ්ඩ. දැන් මේ නිකන් අපි හුස්ම ගන්න වාතය ආර්ථික නොවන භාණ්ඩ. වියදමක් නැහැනු. හැබැයි රෝගීන්ට සැපේන වාතයට පිරිවැයක් දරන. තව ගැන පුළුවන් කිමිදුම්කරුවන්ට සැපේන වාතය, ගගනගාමීන්ට සැපේන වාතය ඕන තරම් ලියන්න පුළුවන්. හරිද? right. තුන්වෙනි උදාහරණය යන්නේ බෝතල් කළ පානීය ජලය. බෝතල් කළ පානීය ජලය. බෝතල් කළ පානීය ජලය. බෝතල් කළ පානීය ජලය. බලන්න අර මිනරල් වෝටර් බෝටල් නේ පානීය ජල බෝතලයක් කරන් බලන්න. ඒක ඇතුලේ තියෙන වතුර ටික ආර්ථික භාණ්ඩ. ඇයි? ඒ බෝතලේ නිෂ්පාදනය කරන්න නේද? සම්පත් පිරිවැයක් දාන්න. නේද? බෝතල් කළ පානීය ජලය ආර්ථික භාණ්ඩ වේ. සම්පත් පිරිවැයක් දරා ඇත. right. හරිද? right. යන් ඊළඟ අටේ දෙවනි ප්‍රශ්නට එන්න පුතේ. අටේ පළවෙනි ප්‍රශ්නේ තියෙදි පොට දෙවෙනි ප්‍රශ්නේ එන්න. මේ බලන්න දෙවෙනි ප්‍රශ්නේ තාම වැදගත්. කිසියම් භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක්ද නැද්ද යන්නේ තීරණය කළ යුත්තේ එම භාණ්ඩය සඳහා මිලක් ගෙවීමට සිදුවේද නැද්ද යන්න මත වේ. මෙම ප්‍රකාශය සමග ඔබ එකක වන්නේද? හරිද? මෙම ප්‍රකාශය සමග ඔබ එකඟ වන්නේද? හරිද? මෙවන් කියන්නේ කිසියම් භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක්ද නැද්ද යන්න ආර්ථික භාණ්ඩයක්ද ආර්ථික නොවන භාණ්ඩයක්ද යන්න තීරණය කළ යුත්තේ එම භාණ්ඩය සඳහා මිලක් ගෙවීමට සිදුවේද නැද්ද යන්න මත වේ. මෙම ප්‍රකාශය සමග ඔබ එකඟ වන්නේද? හරිද? එකඟ වන්නේද කියලා. මෙන්න මේකයි කතා. පොතේ
ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වෙන් කරන පදනම මිලක් ගෙවනවාද නැද්ද යන්න නොවේ. ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වෙන් කරන්නේ මිලක් ගෙවනවද නැද්ද කියන පදනමින් නෙවෙයි. හරිද? මේ බලන්න. මෙන්න මේ වාක්‍ය ඉතාම වැදගත් පුතේ. මේ වාක්‍ය ඉතාම වැදගත්. මොකක්ද? මෙන්න වාක්‍ය. ආර්ථික භාණ්ඩයක්ද නැද්ද? යන්න තීරණය වනුයේ මිලක් ගෙවනවාද නැද්ද යන්න මත නොව සම්පත් පිරිවැයක් දරනවාද නැද්ද යන්න මතයි. right. ලස්සන ලියලා කොටු කරගන්න. ලස්සනට ලියලා කොටු කරගන්න. ඔය ප්‍රශ්න තියෙනවනේ. ඒ ප්‍රශ්නේ යටින් පුතේ ලස්සන ලියලා කොටු කරන්න. ඕක තමයි අදහස.
හරිද? right. මතක තියාගන්න පුතේ කතාව. මොකක්ද? n. එහෙනම් මෙන්න මේ වාක්‍යේ රත්තරන් වාක්‍යයක්. ආර්ථික භාණ්ඩද නැද්ද යන්න තීරණය වනුයේ මිලක් ගෙවනවාද නැද්ද යන්න මත නොව සම්පත් පිරිවැයක් දරනවාද නැද්ද යන්න මතයි. මිලක් ගෙවනවාද නැද්ද යන්න මත නොව සම්පත් පිරිවැයක් දරනවාද නැද්ද යන්න මතයි. ඒ කියන්නේ මේකයි පුතේ. අපි සමහර ආර්ථික භාණ්ඩ පාවිච්චි කරනවා නොමිලේ. දැන් අපේ නිවසට ගේන ආර්ථික භාණ්ඩ කැලි දෙකයි. මොනවද? ටිකක් මිලක් ගෙවලා ගේන. මිලක් ඇත. ටිකකට මිලක් නැත. ටිකකට මිලක් ඇත, ටිකකට මිලක් නැත. මොනවද මිලක් ඇති ඒවා? හාල්, සීනි, පිටි. මොනවද නොමිලේ ලැබෙන්නේ? පෙළපොත්, නිලැඳුම්. පෙළපොත්, නිලැඳුම්, කොරෝනා බඩු මල්ල, කොරෝනා පන්දානේ. right ඒක. හරිද? ତොර මේවා පුතේ පාරිභෝගිකයා මිලක් නොගෙව්වත් සමාජයේ කවුරුන් හෝ මේවා වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරනවා. හරිද? right. එහෙනම් පුතේ මතක තියාගන්න මිලක් ගෙවනවද නැද්ද කියන එක අදාළ නැහැ. මෙන්න කින්දේ බලන්න උත්තර කිව්වට එකඟ නොවේ. කිසියම් භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක්ද නැද්ද යන්න තීරණය වන්නේ මිලක් පවතීද නැද්ද යන්න මත නොව එම භාණ්ඩයේ සම්පාදනය සඳහා කවුරුන් විසින් හෝ සම්පත් පිරිවැයක් දරා තිබේද නැද්ද යන්න මතයි. highlight කරන වාක්‍ය පුදුම වැදගත්. කිසියම් භාණ්ඩයක් එක වාක්‍ය highlight කරන්න. ආර්ථික භාණ්ඩයක්ද නැද්ද යන්න තීරණය වන්නේ භාණ්ඩයට මිලක් පවතීද නැද්ද යන්න මත නොව එම භාණ්ඩයේ සම්පාදනය සඳහා කවුරුන් හෝ විසින් සම්පත් පිරිවැයක් දරා තිබේද නැද්ද යන්න මතයි. ඒ අනුව ආර්ථික නොවන භාණ්ඩයක් සඳහා මිලක් නොමැත්තේ ඒට කිසියකින් සම්පත් පිරිවැයක් දරා නොමැති බැවිනි. හරිද? right. එතකොට පුතේ ආර්ථික භාණ්ඩ සමහරකට මිලක් තියෙනවා, සමහරකට මිලක් නැහැ. ඒතර මිලක් ගෙවනවද නැද්ද කියන එක පදනමක් නෙවෙයි. හරිද? right. යටින් උදාහරණයක් ලියන්න පුතේ සයිඩ් එකෙන් උනක් කමන්නේ. පාසල් පෙළපොත් නිලැඳුම්. පොඩ සයිඩ් එකෙන් උනක් කමන්නේ, යටින් උනක් කමන්නේ. පුංචි උදාහරණයක් ලියලා දාන්න. පාසල් පෙළපොත් නිලැඳුම්. පාසල් පෙළපොත් නිලැඳුම්. නොමිලයේ පාරිභෝජනයට ලැබුණා. පාසල් පෙළපොත් නිලැඳුම් නොමිලයේ පාරිභෝජනයට ලැබුණා. පාසල් පෙළපොත් නිලැඳුම් නොමිලයේ පාරිභෝජනයට ලැබුණත් රජය විසින් ඒවා වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරා ඇත. 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 හරිද? right. yeah. හොඳයි. දෙයක් මම සිතන්න ගත්තේ. හරි. හොඳයි. 8 වෙනි ප්‍රශ්නේ එක කොටස් කරන්න. 8 එක කරන්න.
ආයි කියන පුතේ වාක්‍ය මේ අන්තිම කොට හිමින් කියන සිද්ධියක් තියෙනවා නේද? අන්තිම වාක්‍ය හරියට මම හදා ගන්න බලන්න. හදා ගන්න ඕනේ දැන් ඉතින් පන්ති පටන් ගන්නවා නේද? මම ආයි කියනවා පුතේ. පාසල් පෙළ පොත් නිලැඳුම් නොමිලේ ලැබුණත් රජය විසින් ඒවා වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරා ඇත. හරි රයිට්. යන්න. අටේ එක අභ්‍යාස කරන්න පුතේ. අටේ එක අභ්‍යාස කරන්න. අටේ එක අභ්‍යාස කරන්න. අටේ එක කරන්න. ඔව් ඒ වගේ පුතේ අර ටියුට් තියෙනවා පරණ ටියුට් ඉතුරු වෙච්ච ටියුට් ගොඩක් තියෙනවා මේ පුතාලට පුළුවන් නම් පිටපැද්දට ඇවිල්ලා ගෙදරට වෙලා අරගෙන යන්න පුළුවන් පුතා එන්න ඕනේ නැහැ පිටපැද්දට එන කෙනෙකුට කියන්න මට කොල කෑල්ලක ලියලා යන්න ඔයාට ඕන ටියුට් ටික අපේ ගෙදරට දුන්නම් ටක් ගාලා දෙයි මම ටියුට් අර පුතාට ෆොටෝ ගහලා දැවෙත් මම ඒකයි ටියුට් ටික මම පිළිවෙලට ඒ පාඩමට අදාළව ගොඩවල් ගහලා තියෙනවා පුතාට එන්න පුළුවන් නම් එන්න නැත්නම් ඔය පිටපැද්දට එන කෙනෙක් කවුරුත් කමන්නේ පුතාට ඕන පාඩම් ටිකේ ටියුට් නම් ටික ලියලවන්න කොල කැල දුන්නාම ටියුට් ටික දෙන්න පුළුවන් පැහැදිලිද කොමාරි අඩුපාඩු හදාගන්න එපා පුතේ අඩුපාඩු නැති කරගෙන වැට් ටික පටන් ගන්න දැන් කොරෝනා ඉවරයි එහෙම හිතාගන්නකෝ කොරෝනා ඉවරයි කියලා හිතාගෙන අපි මුලින් ඉඳලා වැට් ටික ආයෙ පටන් ගමු අපිට ජීවිතේ තව අවුරුදු 5කින් විතර කොරෝනා ගැන මතකයක්වත් නැති එතන ඔබට කියන්න පුළුවන් මට උසස් පෙළ කරන්න බැරුණේ කොරෝනා නිසා කියලා. එහෙම හිතා ගන්න බෑ අපරාධයක් පුතේ. මේ මුළු සාමාන්‍ය පෙළ දක්වා අපරාධයක් මගහැරුණොත් අතහැර ගන්න එපා. අපේ යාළුවෝ දැනුවත් කරන්න. දෙන්න පුළුවන් පරිමි සපෝට් එක මගේ විශ්යෙන් දෙනවා. ඔය ඒක දන්නවා. කොහොම හරි වැඩේ ගොඩ දාගමු. ඔබම කල්පනා කරන්න. කියන්න පුළුවන් මට උසස් පෙළ කරගන්න බැරි වුණා ඒ කාලේ මේ කොරෝනා කියලා වසංගතයක් තිබුණා. මිනිස්සු hina වෙයි. රායි ඒ කාලේ අනිත් උන්ට කොරෝනා තිබුණ නැද්ද නේ ඒක අපේ ජීවිතේට නිදහසට කාරණාවක් නෙවෙයි තමයි පුතා අඩුපාඩු තියෙන ටික හදන්න අර නිබන්දරු ඕන තරම් තියෙනවා ඇවිල්ලා අරගෙන යන්න ඔබට එන්න බැරි නම් පොඩි කොල කෑල්ලක ඕන ටියුට් ටිකේ නම් ටික ලියවලවන්න ටියුට් ටික දෙන්න මුලින් ඉඳලම ටියුට් තියෙනවා පුතේ අර අලුත් බෙන්ච් එකට ගහපු ටියුට් පවා තියෙනවා ඒවත් දෙන්න පුළුවන් හරිද රයිට් යම් රෙදි වේලීමට ගන්නා හිරුවෙලිය ආර්ථික නොවන භාණ්ඩ. ඉස්සරහින් යන්න සම්පත් පිරිවැයක් දැරීමක් සිදු නොවේ. ඒක නිකන් අමතර එළිය දාන්න.
ආර්ථික නොවන භාණ්ඩ සම්පත් පිරිවැයක් දැරීමක් සිදු නොවේ. ඊළඟ අධිවේගී මාර්ගයක් ආර්ථික භාණ්ඩ සම්පත් පිරිවැයක් දරා ඇත. අධිවේගී මාර්ගයක් ආර්ථික භාණ්ඩ සම්පත් පිරිවැයක් දරා ඇත. අධිවේගී විශ්වවිද්‍යාල අධ්‍යාපනය නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුතේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආර්ථික භාණ්ඩයක්. ඒ වෙනුවෙන් රජයේ සම්පත් පිරිවැයක් දරනවා. දැන් තේ ආර්ථික භාණ්ඩයකින් ඉස්සරහින් යන පුතේ ශිෂ්‍යයන්ට නොමිලේ ලැබුණද ශිෂ්‍යයන්ට නොමිලේ ලැබුණද ශිෂ්‍යයන්ට නොමිලේ ලැබුණද විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා රජය විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා රජය විශාල පිරිවැයක් දරයි. විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා රජය විශාල පිරිවැයක් දරයි. ඊළඟ වනයකින් සපයා ගන්නා මීපැණි කැලයකින් සපය ගන්න මීපැණි ආර්ථික භාණ්ඩයක් පුතේ. කැලයට ගිහිල්ලා මේ මීයෝ හදපු තැන් ගිහිල්ලා විවිධ ප්‍රාග්ධනවත්කම් උපකරණ පාවිච්චි කළා ඒ මීවද අරගෙන මිරිකලා පැණි සකස් කර ගැනීම සම්පත් පිරිවැයක් දරනවා. ශ්‍රමය ප්‍රාග්ධන උපකරණ පාවිච්චි කරනවා. ආර්ථික භාණ්ඩයකි සම්පත් පිරිවැයක් දරාගන්න. සම්පත් පිරිවැයක් දරා ලබා ගැනීම. නිරිත දිග මෝසම් වර්ෂාව නිරිත දිග මෝසම් වර්ෂාව පුතේ නිරිත දිග මෝසම් වර්ෂාව ආර්ථික නොවන භාණ්ඩ සම්පත් පිරිවැයක් දැරීමක් සිදු නොවේ. සම්පත් පිරිවැයක් දැරීමක් සිදු නොවේ. නිරිත දිග මෝසම් වර්ෂාව සම්පත් පිරිවැයක් දැරීමක් සිදු නොවේ. මංගල මුද්ද දැන් බැඳලා පස්සේ මුද්දක් දානවනේ. නැත්නම් අර බඹර පහස සොයන මලක් දූ බඹර පහස ලබන මලක් දූ එහෙම සින්දු කියන්න වෙනවා. නේද? සින්දු කියන්න වෙනවා. බැඳලා නම් ටක් ගාලා අතේ මුද්දක් තියෙනවා. හැබැයි මුද්දට සම්පත් පිරිවැයක් දරනවා. දැන් ආර්ථික භාණ්ඩයකි සම්පත් පිරිවැයක් දරා ඇත. ඉවත දමන ලද පෑනක්. ඉවත දමන ලද පෑනක් බලන්න හොඳට පුතේ. මේ සමහර ආර්ථික මේ භාණ්ඩ නීච භාණ්ඩ බවට පත් වෙනවා. සමහර භාණ්ඩ නීච භාණ්ඩ බවට පත් වෙනවා. හොඳට බලන්න. මේ පෑන ලියවෙනකම් භාණ්ඩයක් තෘප්තියක් ගේනවා. පෑන ලියවෙනකම් භාණ්ඩයක් තෘප්තියක් ගේනවා. හරිද? හරිද? හැබැයි මේ පෑන ඉවර වෙච්ච ගමන් පුතේ කසල වලට අයිති අතෘප්තියක් ලැබෙනවා. ඉවත ලබන ලද පෑන ලැන නීච භාණ්ඩයක් ඍණ උපයෝගීතාවක් ලැබේ. ඍණ උපයෝගීතාවක් ලැබේ.
ඍණ උපයෝගිතාවක් ලැබෙනවා. ඊළඟ නියඟයෙන් පීඩා විඳින ජනතාවට රජය නොමිලේ ලබා දෙන පානීය ජලය. රජය නොමිලේ ලබා දෙන පානීය ජලය. ආර්ථික භාණ්ඩ. නේද? අර බවුසර් වලින් ගෙනිහින් දෙන එක. ආර්ථික භාණ්ඩ. නේද? නියං කාලේට බවුසර් වලින් දාලා ගෙනිහිල්ලා ගෙදර වතුර. ඒවට වියදමක් කරනවා. ලියන්න බෑ. නොමිලේ ජනතාවට ලැබුණත් නොමිලේ ජනතාවට ලැබුණත් නොමිලේ ජනතාවට ලැබුණත් රජය විසින් ඒවා වෙනුවෙන් නොමිලේ ජනතාවට ලැබුණත් රජය විසින් ඒවා වෙනුවෙන් ඉන්ටර්ලැබ් දෙනවා. රජය විසින් ඒවා වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරා ඇත. රජය විසින් ඒවා වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරා ඇත. මේ දරුවෙක් කරන්නේ අර වනයකින් සපයා ගන්නා මීපැණිවල වනය ගේ ළඟ නම් තිබුණේ ඒක මොකද වෙන්නේ කියලා අහනවා. නෑ පුතේ. වනයක් කියලා කිව්වේ ඒකනේ. කැලේ තවතින් කැලේ පල්ල ගෙවල් නෑනේ නේද? හරි. පුතාලගේ තියෙන කැලේ පල්ලෙත් දන්නේ නෑ. එතන අදහස් කරන්නේ කැලයක් කිව්වේ එකයි. ගමනක් ගිහිල්ලා මී පුතේ මේව අතින් කඩනව නෙවෙයි. ඒකට මොනවා හරි උපකරණයක් පාවිච්චි කරගන්න. මී පැණි සකස් කළම් පෙරන්න මොනවට හරි උපකරණයක් පාවිච්චි කරනවා. එහෙන් පාවිච්චි කළාට පස්සේ ඒ වෙනුවෙන් සම්පත් පිරිවැය මහන්සියක් පිරිවැයක් දැරීමක් සිදු වෙනවා. ආර්ථික භාණ්ඩ. පුතේ ආර්ථික නොවන භාණ්ඩවලට කියන සමාන නම් ටිකක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් සයිඩ් එකකින් ලියාගෙන යන්න. එතකොට සම්පූර්ණයි ඒ කොටස. ආර්ථික නොවන භාණ්ඩවලට කියන සමාන නම් ටිකක් තියෙනවා. මොනවද? මෙන්න නොමිල භාණ්ඩ කියනවා. පුතට අගලියමු. නොමිල භාණ්ඩ කියනවා. අනර්ථික භාණ්ඩ කියනවා. නිදහස් භාණ්ඩ කියනවා. අමූල්‍ය භාණ්ඩ කියනවා. අමූල්‍ය භාණ්ඩ කියනවා. නොමිල භාණ්ඩ කියනවා. අනර්ථික භාණ්ඩ කියනවා. නිදහස් භාණ්ඩ කියනවා. අමූල්‍ය භාණ්ඩ කියනවා. ෆ්‍රී ගූඩ්ස් කියනවා. ඔය ඔක්කොම කියන්නේ ආර්ථික නොවන භාණ්ඩ. right. ඔය ඔක්කොම කියන්නේ ආර්ථික නොවන භාණ්ඩ. right. නොමිල භාණ්ඩ කියනවා. අනර්ථික භාණ්ඩ කියනවා. නිදහස් භාණ්ඩ කියනවා. අමූල්‍ය භාණ්ඩ කියනවා. ෆ්‍රී ගූඩ්ස් කියනවා. හරිද? right. හරිද? එහෙනම් නැවත පන්ති ආරම්භ වෙනවා 10:30. 10:30ට යලි ආරම්භ වෙනවා. ඉන්ටර්වල් එක. යලි කවදා